මොකද ආයෙත් උඹලා මරා ගන්න හදනවද? නවත්ත පල්ලේ කුඩු හැදිල්ල. අනේ ලොකු දෙය පොඩ්ඩක් ගිහින් බලාපන්. වදියද්ද මට. මොනවද උඹලට වෙලා තියෙන්නේ? අනු කැවිල්ලද? අයියා මේ අයියා මොනවා? ලොකු පුතා යන් අපි බලන්න. ලොකු පුතේ ඇයි මොකද මා දිහා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නේ? මොකද මේ හරියට කොංගුවනාන්තරෙන් ආපු ගෝරිල්ලෙක් දිහා බලනවා වගේනේ ඕගොල්ලෝ මගේ දිහා බලාගෙන ඉන්නේ. හේ මං ආයි කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ කියලා ධම්මලා හිතාගෙන හිටියේ. උඹටයි අපිටයි සිද්ධ වෙච්ච දේවල් වල හැටියට හිතේ ගින්දරෙන් තමයි පුතේ අපි ඔක්කොම හිටියේ. ගුණවති මං ඉක්මනට පොඩ්ඩකට හන්දියකට දුවලා එන්න. ලොකුදුවේ ඔබ විජාට ගිහින් ටැංකියට වතුර පිරෙන්න තියන්. යුද්ධ තියෙන පළාත්වල ඇඟට සනීපයක් දැනෙන්න නාගන්න තියෙන එකක් නෑ. තාත්තෝ දුවන්නේ වෙල් මාළු ගේන්න. අයියා ආසම කෑම කොරල්ලිනේ මිරිසට හදමු.
ඕගොල්ලෝ නියමිට බය වුණානේ. ඕවා මොනවාද? අයියා හමුදාවෙන් පැනලා ගිය දවස්වලනේ බලන්න තිබුණේ. නේද මල්ලි? හාපෝ ඒ දවස්වල අයියල්ලන්න අපේ ගෙදරට ආපු මහත්තු ළඟ තිබ්බේ මේ වගේ ප්ලාස්ටික් ඒවා. T56 තුවක්කු. ඇයිටි අවච්චි. ඔයාටත් මං ලස්සන බඩක් ගෙනාවා. පොඩක් ඉන්න. කෝ මේ පිගාන හිස්නේ පුතේ. මොකද අත දාන්නේ? කණ්ඩ බැරි අමාරුවක් එහෙම තියෙනවේ? හංගත් හොඳටම දිරෝලා. ඔහොම පුළුවන් නෑ යුද්ධ කරන්න. පංගර නැට්ටෝ වැඩක් නෑ යුද්ධෙට. නංගි මල්ලි කෑම කාලද නිදාගන්න ගිය නංගි? උදේ ඉඳන් සෙල්ලම් කරලා කූඩු හදලා දෙන්නගෙම පණ ගින් හිටියේ. ඇඟ හොදලා කෑම ටික දුන්නා විතරයි කාපු මම පැන්න ඇඳට. උඹ දැන් මොකද්ද ඉස්සරහට කරන්න හිතන්නේ? රස්සාව හොඳින් කරගෙන මම මගේ පාඩුවේ ඉන්නවා. එච්චරයි. රස්සාව ගැන නෙවෙයි තාත්තා උඹෙන් ඇහැව්වේ. තාත්තා ඇහැව්වේ ඔය ළමයාගේ අනාගතය ගැන. මේ කන්දොස් ක්‍රියාවල වල කෙලවරක් දකින්න ඕන. එක සැරයක් උඹ ගෙදර ආවේ හමුදාවෙන් නිවාඩු අරගෙන කිව්වා. අන්තිමට බැින්න උඹ ඇවිල්ලා තියෙන්නේ හමුදාවෙන් පැනලා. හමුදාවේ මාතුරු හොයන්න එනකොට උඹ ගෙදරට පැන්නා. ගිහිල්ලා නැවතුනේ කොහෙද? මාතලෙන් නැන්දලා ගෙදර. ඊට පස්සේ අපි හුඟහක් කරදර වලට මුහුණ දුන්නා පුතේ. මහා රාත්‍රියේ කීයක් නම් කියලා හමුදාවෙන් උඹ හොයාගෙන ආවද? දවල්ෙත් ආවා. ඒව ගැන උඹ නොදන්නව නෙවෙයිනේ. අහල පහල මිනිස්සුන්ට නම් හරියට මැජික් වාගේ. ජීප් ඇවිල්ලා නතර කරලා දොරවල් අරගෙන තරස් පඩස් ගාලා තුවක්කුත් අරගෙන අපේ ගේ ඇතුළට පයින්නකොට අහල පහල මිනිස්සු ඉතින් මිනිමරුවෙක් අල්ලන්න එනවා ඒකේ. හමුදායේ මහතුරු ආවේ උඹව එක් කියන්නනේ. ඔබට හිරිහැර කරන්න නෙමෙයිනේ. අයියේ හරි වැඩක් වුණානේ. කාන්තියක් මෙහෙ ආවනේ දරුවත් වඩාගෙන. මොනම? ආවේ කායකද? කායිකවත් නෙවෙයි. ආවේ තනියම. අර පුංචි දරු පැටියාගේ මූණ දිහා දැක්කහම මගේ පපුව පිච්චිලා ගියා. හරියට පාණ්ඩුව හැදිලා වගේ. අනේ දෙයියනේ මේ අපේම ලේ නේද? මහයුන් කරන වැරදි වලට වන්දි කවන්න වෙලා තියෙන 6ක් 4ක් නොදන්න පුංචි උන්ට. මොනවද මේ තාත්තා කියවන්නේ? කාන්තිවත් ඇරි මන් නෙවෙයි. එයයි මාව වරවට්ටුවේ. මාව දාලා ගියේ එයා. ඒ හින්දායි දරුවා නාතුනේ. මේ හැම කෙනාටම පේන්නේ මගේ වැරද්දමනේ. ඊට වඩා හොඳයි යුද්ධෙදි වෙඩි කාලා මලානම්. ඕවා ගැන කල්පනා කරන දුන්නේ ගෑණියෙකුට කරගහන්න ඉස්සෙල්ලා. ඒවයි කෙල්ලෙක් කසාද බඳින්න කියලා උඹට අපිද කිව්වේ? හේතුවක්කාර වැඩ කරලා එනවා මෙතන නිදාතර කරුණු කියන්නේ. වැඩක් නෑ කෑ ගහලා. ඉස්සරහට කරන්න තියෙන දේක් ගැන කතා කරනවා මිසක්. ඇයි කෑ ගහලා වැඩක් නෑ කියන්නේ? අපි මොනතරම් වැදගත් නම්බුකාර මිනිස්සුද කියලා ඔහෙට අමතක වුණාද? ඉස්සර මේ ගමේ මිනිස්සු අපිට සැලකුවේ මොනතරම් ගෞරවයකින්ද? ඒ සැලකිල්ල අද තියෙනවද මේ ගමේ? මෙයා හොයන්න හමුදාවෙන් ආපු වෙලාවේ කට උත්තර දෙන්න ඕනේ බට. ඔහෙක මුතන්ඩියට නෙමෙයි.
ගහෙන් ගෙඩියෙන්න වාගේ මෙතනට ගෑණියෙක්ව කතාද බැලලා උස්සගෙන ආවා. උස්මහත් වෙච්ච නංගියෙක් ඉන්නවා කියලා මෙයා නිකමටවත් කල්පනා කළා. අන්තිමට මෙයා මොකද කළේ? අර ගෑණිවත් අතෑරියා. බැහැදිච්ච වැඩ. පව් අයියේ දරු පැටියා. දැන් ජීවත් වෙන්නත් විදිහක් නැල්ලු. පුළුවන් නම් අයියට කියලා කීයක් හරි ඉල්ලලා දෙන්න කියලාත් කාන්ති අක්කා කිව්වා. එයාටවත් දරුවටවත් කීයක් හරි දෙන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි නංගි මෙතන තියෙන්නේ. ඇයි මාව තේරුම් ගන්න බැරි වුණේ යාට? ඇයි ඒක ඔයාලා තේරුම් ගන්න නැත්තේ? අපි හමුදාකාරයෝ. අපි යුද්ධ කරන්න බැඳිලා ඉන්නේ. ඉඩ කඩම් බෙදා ගන්න නෙවෙයි. රටයි ජාතියයි ආරක්ෂා කරගන්න. මම ජීවිත පූජාවෙන් යුද්ධ කරනකොට මගේ කෑණි මොකද කරන්න ඕනේ? හොර මිනිහෙක් එක්ක බුදිය ගන්න එකද? කාන්ති මම බැන්දේ හදිසියෙන්. මගේ අතින් අඩවරදක් සිද්ධ වුණා. ඒත් මං කාන්තිගෙන් පැනලා යන්න හැදුවේ නැහැ. මට ඕන වුණේ එයාව ආරක්ෂා කරගන්න. ඒකයි මං එයාව කසාද බැඳලා මේ ගෙදරට එක්කන් ආවේ තාත්තේ. ඒත් මං දැනගෙන හිටියේ නෑ කාන්තිගේ හිත තිබුණේ මං ගාව නෙවෙයි කියලා. එයාගේ හිත නතර වෙලා තිබුණේ වික්ටර් ගාව. වෙන මිනිහෙක් නම් වෙඩි තියලා මරලා දානවා උන් දෙන්නම. ඒත් මං ඉවසුවා තාත්තේ. උඹ හිතුවේ උඹ ගැන විතරයි. මායි අම්මයි දෙන්න මේපයි කියද්දි උඹ හමුදාවට බැඳුණා. අපි දෙන්න මේපයි කියද්දි උඹ කසාදයක් කරගත්තා. උඹ නිකමටවත් බැලුවද උඹ මේ නංගි ගැන? අඩුම තරමේ උඹ කල්පනා කළාද මේකෙල්ල පාරේ බහලා යන්නේ කොහොමද කියලා? අර හෙන් හමුදායෙන් පයින්නෝ. මෙහෙන් ළමෙක් වඩාගෙන ගෑණියෙක් එනවා. පොලිසිය කට උතර ගන්නේ කියලා බාහුව උස්සගෙන යනවා. ගමේ උන් කටපලියකට බලාගෙන ඉන්නවා. උඹේ නොසන්ඩාල වැඩේ හින්දා මේ ළමයාව කසාද බඳින්න ආව ගිය සුනිල් ළමයක් කසාදයට ඇරියා. අන්තිමට මොකද උනේ? මොකද උනේ අන්තිමට? උඹේ අනාගතෙත් විනාශ කරගෙන මේ කෙල්ලගේ අනාගතෙත් සුණ්ඩක් දූලි කෙරුවා. අපි ගැන තියෙන විශ්වාස බිඳ ගන්න නැතුව වැඩ කරන්න හිතාගත්තොත් හොඳයි. පුදුමාකාර කලබලයක් දැන් රටේ තියෙනවා. අද ගන්න දේශපාලන තීරණය නෙමෙයිට ක්‍රියාත්මක වෙන්නේ. මිනිසුන්ටත් දැන් මේ වෙනස හොඳට තේරෙනවා මිස්ටර් ආනෝල්ඩ්. ඇයි මිනිසුන්ට විතරක්? අපට තේරෙන්නේ නැද්ද? ඔයාගේ පුතා කීවෙනි පන්තිද මිස්ටර් බොන්සෝ? එයා මේ පාර ඕලියල් එක්සෑම් එකට වාඩි වෙනවා. ඒක හොඳයි. ඔයා විවේකීලාක එයාගෙන් අහලා දැනගන්න රටේ වර්තමාන තත්ත්වය ගැන. එයා ඔයාට කියලා දෙයි හොඳට. මෙහෙමයි. ඕනම ආණ්ඩුවක් බලයට පත් වෙන ගාමම රටේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. Good evening sir. Good evening. ඒ වුණත් රට පුරාම අපරාධ වැඩි වෙලා ඩික්සිත්. සමූහ ඝාතන, ස්ත්‍රී දූෂණ, බැංකු මංකොල්ල, කප්පන් ගහිලි රට පුරාම පැතිරෙලා. මිනිස්සු හිතන්නේ මේ හැම අපරාධයක්ම සැලසුම් සහගත ඒවායි කියලා. ඒ වුණාට ඉතින් මේ හැම අපරාධයක්ම
සැලසුම් සහගත ඒවාමයි කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. Hello, PR here, sir. Send them in, please. Thank you, sir. How do you do, Anil? Everything is good, sir. Nice to hear that. අපි කවුරුත් දන්නවා. විශාල ධනවරමකුත් එක්ක තමයි මේ ආණ්ඩුව පිහිටේ. ඒක ඇත්ත. නමුත් sit down please. Sit down. Thank you, sir. නමුත් මේ උදවියට ඒ වගේ ජනබලයක් ලැබුණේ හිටපු ආණ්ඩුවේ ප්‍රධානීන් ගැන ජනතාවගේ හිත්වල තිබුණු කෝපය නිසයි. පෞගිය කාලේ මේ රටේ විශාල වශයෙන් අපරාධ සිද්ධ වුණා. සුවිශේෂ අපරාධ සියල්ලක්ම සිද්ධ වුණේ දේශපාලන රැකවරණය ඇතිව දේශපාලන අනුග්‍රහය ඇතිවයි කියලයි ජනතාව කල්පනා කරන්නේ. නමුත් ජනතාවගේ නිගමනය 100% නිවැරදි නෑ. දේශපාලන පසුබිමක් නැති අපරාධ ඕනතරම් පෞගිය කාලේ මේ රටේ සිද්ධ වුණා සර්. ඒක ඇත්ත. නමුත් ආණ්ඩුවක් කල්පනා කරන්නේ එහෙම නෙමෙයිනේ. හැම කුණු ගොඩක්ම විරුද්ධවාදියාගේ ඔලුවට තියන්නේ. මැතිවරණ රැස්වීම් වේදිකාවලදී මේ උදවිය ජනතාවගේ ආවේගය ප්‍රයෝජනයට ගත්තා. ජනතාවට පොරොන්දු රාශියක් දුන්නා. මේ පොරොන්දු අතරේ ඉතාම ආකර්ශනීය පොරොන්දුවකුත් තිබුණා. ඒ තමයි අපරාධ කරපු දේශපාලනඥයන් අල්ලන්ට තමන් බලයට පත් වූ වහම ලොකු දලක් එළනවයි කියපු පොරොන්දු. දැන් ඒ දල විසි කරන තැනට ආණ්ඩුව තල්ලු වෙලයි තියෙන්නේ. ඒකටත් හේතුවක් තිබුණා. ආණ්ඩුව බලයට ගෙනෙන්න ජනමාධ්‍ය ලොකු සපෝට් එකක් දුන්නා. ඒගොල්ලෝම අද ප්‍රශ්න කරනවා එළනවයි කියාපු දැල කවදද එලන්නේ කියලා. ඒක හන්දා ලැජ්ජාව වහගන්න තීරණයක් ගත්තා. අද හැන්දෑවේ ඒ උදවිය පළවෙනි දැල විසිකන. ඒ තමයි සූරිය බණ්ඩාර ඝාතනය කළයි කියන දේශපාලනඥයා කොටු කරගන්න දැල. ඒ දැල ගොඩට අදින වගකීම බාර වුණේ මට. තෝරු බෝරු විතරක් නෙමෙයි හාල් මැස්සෙක්ටවත් පනින්ට දෙන්න එපයි කියලායි මට නියෝග කළේ. Gladwin, Dixit, Bonso and Anna. සූරිය බණ්ඩාර ඝාතනය ගැන ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය කරපු විමර්ශනයේ ලිඛිත තොරතුරු තමයි ඔය ලිපි ගොනුවල තියෙන්නේ. සර් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ඒ අයගේ නිගමන ඉදිරිපත් කළා. මේ සිද්ධියට කොළඹ දේශපාලනඥයෝ සම්බන්ධ නැහැ සර්. මේක සංවිධානාත්මක දේශපාලන කුමන්ත්‍රණකාරී ඝාතනයක් නෙමෙයි කියලයි ඔවුන් කියන්නේ. ඔය උත්තරය අහගන්න මේ මම තමුසලා මෙහාට කැදෙව්. අලුත් උත්තරයක් හදාගන්න. අලුත් ආණ්ඩුවට ගැලපෙන අලුත් ආණ්ඩුව බලාපොරොත්තු වෙන මාදිලියේ හොඳ අලුත් උත්තරයක් හදාගන්න. තමුන් කැමති තරම් සල්ලි ඔය කවුන්ට් එකෙන් ගන්න පුළුවන්. ඕ ආණ්ඩුවේ සල්ලි මිටි බැඳලා හරි ආණ්ඩුවට ගැලපෙන අලුත් උත්තරයක් හොයාගන්න ඕන. තේරුණාද? අපේ රාජකාරී ජීවිතේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් හරි ඒ අභියෝග ජයග්‍රහණය කරවන්නට අපි රාජකාරී වශයෙන් බැඳිලා ඉන්නවා. මේ ඒ වගේ අවස්ථා. ඒ විතරක් නෙමෙයි. මේක නියෝගයක්.
නොදකි මුහුණල විකාර අම්මේ වතුර ගෙන ආපුවා ඉවරද? මට වතුර තිබහයි. ඕකේ වතුර නෑ නේද බබා? ඉන්න මගේ වතුර බෝතලේ දෙන්න. බහින්න සේරම බස් එකෙන් බහින්න. කරුණාකරලා ඩෙන්ටි කාඩ් අරන් පොලිමේ එන්න. ඔය පුංචි බබාලා ඉන්න අම්මලා විතරක් එහෙම ඉන්න ඩෙන්ටි කාඩ් අරගෙන. බහින්න ඉක්මනට බෑග් අරගෙන බහින්න මොකද උගල් පරක් වෙන්නේ ඉක්මනට බහින්න මොකද ඔයාගේ මූණ දිහා බලන් ඉක්මනට බහින්න අපිට කරදර දෙන්න තු බහින්න ඉක්මනට බහින්න මොකද ඔය දෙන්නට බහින්න බැරිද මේ ළමයා අතදරුවෙක් නෙමෙයි කරුණාකරලා බහින්න බලන්නකෝ මෙයා කියන දේවල්. උමන් ක්‍රැන්ඩි කියන්නත් තව කමකුත් නැහැ. මෙයා මේ කාර්පෙට් ඇලියන් කෙනෙක් නේද අම්මා? අස්සකින් බෑ පොලිමට එන්න. ඉක්මන් කරන්න. පොලිමට එන්න. කටි ඉක්මන් කරන්න. පොඩ ඉන්නනේ පොඩ පස්සට යන්න කො කටි මාරිද නැද්ද? ආරකට යන්න හරි අංකල් මෙන්න අංකල්ගේ වතුර බෝතලේ. බබා ඔක තියාගන්නකෝ. මං හිත වෙනින් එකක් ගන්නම්. හොඳේ? ගෙදරින් කවුරුත් ඇවිත් නැද්ද නංගි තාමත්? නෑ මේ මම මේ බැලුවේ බස් එක. කොහාට යන්නද? මඩ කලපුවට. මඩ කලපුවට? මේ වෙලාවේ කොහෙන්ද මඩ කලපුවට බස්? අනුරාධපුරෙන් එක බස් එකයි තියෙන්නේ මඩ කලපුවට. ඒකත් තියෙන්නේ පාන්දර 5:40ට. ඇයි මඩ කලපුවට යන්නේ? මගේ මහත්තයා හමුදා පුනරීන් වලට කොටි ගහද්දි
මහත්තයාව කොටි අල්ලගත්තා. එදා ඉඳන් මායි දුවයි නොවිදිනා දුක් විඳ. සමහර දවස්වලට පාන් කෑල්ලක්වත් කන්න නැතුව වතුර ටිකක් බිලා පේමන්ට් එකේ නිදාගත්තා. මඩ කලපුවට ගිහින් මඩ කලපුවේ කොටි කඳවුරක මහත්තයාව හිර කරගෙන ඉන්නවා කියලා ආරංචි. එහෙ රතිකුරුස සංවිධානයට හරි ගිහිල්ලා කකුල් අලලා වැඳලා හරි කියනවා මට මගේ මහත්තයාව බේරලා දෙන්න කියලා. අනේ දෙයියනේ. මටයි මගේ දරුවටයි වෙච්ච කරුමේ. මේ පළාතේ නෑදෑයෝ එහෙම කවුරුත් නැද්ද ඔයාලගේ? රැට වලට නවතින්න. අද රැට පුංචි කාමරයක් අරන් නවතිනවා. හෙට උදේම අපි හන්දුවේ. එහෙම නෙවෙයි. මං ගැන වැරදි විදිහට හිතන්නත් එපා. අපි අද රෑ හෝටලයක නවතිමු. මං කිව්වනේ වැරදි විදිහට හිතන්න එපා කියලා. නංගියේ මමත් හමුදාකාරයෙක්. මේ දරුවයි ඔයා පත් වෙලා ඉන්න තත්ත්වය ගැනයි අහලා මං ඇත්තටම කම්පා වුණා. මං ඔයාලට වෙනම කාමරයක් අරන් දෙන්නම්. ආ විශ්වාස කරන්න. කීයද ගාන? 60ක් දෙන්න. බබාට බඩගිනින්ද? අපි ඉක්මනට මූණ කර ටිකක් හොදගෙන කෑම කමු. කාමර දෙකක් ගන්න එපා. එකක් ගත්තම ඇති. අපරාධ සල්ලි නාස්ති කරගන්න එපා. මගේ දුවගේ ආරක්ෂාවට ඔයාගෙන් කිසි කරදරයක් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒ නිසා එක කාමරයක් ඇති. බස් එකේ හිටපු කිසිම කෙනෙක් හිතුවේ නෑ මෙයා ඒ වගේ පැහිච්ච කතාවක් කියයි කියලා. ඒක අහපු ගමන් ඒ ගෑනු කෙනා කොහෙද කියලාවත් නෑ. හොයාගන්නවත් නෑ. දුවගේ තාත්තා නිවාඩුවට ගෙදර ආවම මෙයාට හැම දෙයක්ම කියලා දෙනවා. ඕනම ඔෆිස් කෙනෙක්ව යුනිෆෝම් එකෙන් දැක්ක ගමන් අඳුන ගන්න හැටි හස්බන්ඩ් මෙයාට කියලා දීලා තින්නේ. බබා කන්න ආස වටලප්පන්ද අයිස්ක්‍රීම්ද? දෙකම මං ආසයි කන්න. පොඩි අය ආසයි පැණි රස කන්න. ඒකනේ දුව අයිස්ක්‍රීමුයි වටලප්පුනුයි දෙකම කෑවේ. ඒත් එයා ආස හැම දෙයක්ම අරන් දෙන්න අද මට වත්කමක් නෑ. මේ ගමන ආවෙත් දුවගේ කරාබු පොඩි දෙක උගස් කරලා. ඇයි වාගේ මහත්තයාගේ දෙමව්පියෝ ඔයාටයි බබාටයි සලකන්නේ නැද්ද? අපි කසාද බැන්දේ තනි කැමැත්තට. දෙපැත්තෙම කවුරුවත් කැමති වුණේ නෑ මේ කසාදෙට. ඒත් කමල්ලේ කිසි දෙයක් ගණන් ගත්තේ නෑ. එයා මාව කසාද බැදලා එක්ක ගියේ කුරුණෑගල තියෙන පොල් වත්තට. ඒක මහ විශාල පොල් වත්තක්. මගේ නමත් කමල්නේ. කමල් පලිහක්කාර. එතකොට නංගිගේ නම මොකද්ද? සමන්ගි. සමන්ගි රණසිංහ. ඒ පොල් වත්ත මැද ලස්සන ලොකු බංගලාවක් තිබුණා. කමල් ඒ බංගලාවට නම තිබ්බෙත් සමන්ගි කියලා. එයා ඒ තරමට මට ආදරය කළා.
හමුදාවෙන් හම්බ කරපු හැම සතයක්ම වියදම් කළේ දුවවයි මාවයි ලස්සන්ට තියන්න. ඔයා දන්නේ එයා අපිට අරන් දුන්න රත්තරන් බඩු කන්දරාව. මේ අත් දෙක පිරෙන්නම රත්තරන් වලලු තිබුණා. දුවටත් එහෙමයි. එයා අපිට කිසි අඩුවක් කෙරුවේ නෑ. අපේ අත්වල රත්තරන් බඩු පිරෙද්දි අපි 5 ස්ටාර් හෝටල් වලින් කෑම ගනිද්දි කමල්ගේ අම්මගේ නංගිගේ ඇස් වලින් පැන්නේ ගින්දර. වල් 70 මුන් ඉරිසියාවේ පිපුරුවා. කමල් හතුරුදහන් වෙලා මාස 3ක්වත් යන්න ගියේ නෑ. එයාගේ අම්මයි නංගි එකතු වෙලා සාංගික දානයක් දීලා දුවටයි මටයි වෙනස්කම් කරන්න පටන් ගත්තා. අපේ ළඟ තිබුණ කන කරබඩු සේරම ටික උන් හොරකම් කරගත්තා. මගේ ලස්සන සාරි සේරම උන් පුච්චලා දැම්මා. කමල් අරන් දුන්න ටීවී රේඩියෝ සේරම හොරකම් කරලා උන් විකුණ ගත්තා. කමල්ගේ බංගලාවේ ඇතුළේදීම මායි මගේ දරුවයි අමු හිඟන්න වුණා. මේ කරදර බැද්දේ මගේ දරුවාගේ අධ්‍යාපනයේත් ඇති වුණා අයියේ. කසාද මිනිහ නැතුව ගෑණියෙක් ජීවත් වෙනවට වඩා හොඳයි දෙල්ලේ වැලදා ගන්න එක. පර බල්ලෝ. ඒත් මං කොහොමද එහෙම තීරණයක් ගන්නෙ? මගේ දරුවට යන කල දවස මොකක්ද? බෑ. මට බෑ බැල්ලියක් වගේ මැරිලා යන්න. මට ඕනේ මගේ දරුවවයි මාවයි පාතාලෙට ඇදලා දාපු උන්ගෙන් පලි ගන්න. දවසක් උන් මාවයි දුවවයි බංගලාවෙන් ඇදලා එළියට දැම්මා. අපිට ඉතුරුනේ අපේ ඇඳුම් බෑග් එක විතරයි. දරුවයි මායි පාරක් ගානේ රස්තියා දුනා. මහත්තයා හොයාගෙන නොගිය ගමක් නෑ. නොඇඳ දේවාලිකුත් නෑ. මට දැන් තියෙන එකම අරමුණයි. ඒ මොකද්ද? මට දැන් හිතෙනවා කමල් ගැන හිව්ව ඇති කියලා. කොහොම වුණත් මේ දරුවට යන අනාගතයක් ගැන මං හිතන්න එපයි. මට ඕනේ මගේ දුවට කොහොම හරි හොඳට උගන්න ගන්න. අපිටම කියලා ඉන්න තැනක් හදාගන්න. මේ හැම දෙයක්ම කරන්න ඉතින් සල්ලි කන්දක් හොයාගන්න එපාය. මොනවා කරන්නත් ඉස්සර වෙලා හෙට දවසේ ජීවත් වෙලා ඉන්න ඕනේනේ. මං පාන්දරින්ම යනවා. බිල් ඔක්කොම මං ගෙවලා තියෙන්නේ. අපේ අය හමු වෙන එකකුත් නැහැ. ඒත් හමුදාකාරයෙක් විදිහට මටත් යුතුයකමක් තියෙනවා. පුළුවන් උපකාරයක් ඔයාලට කරන්න. ගන්න ප්‍රශ්නයක් නැහැ. මේක වාගේ හොඳම යාළුවෙක්ගෙන් කියලා හිතා ගන්නකො. සල්ලි වලට වඩා මට වටින දෙයක් අයියා ළඟ තියෙනවා. ඒක දෙනවද? ඒ මොකද්ද? හුඟක් පිරිමියව මට උදව් කරන්න. ඒත් ඒ හැම කෙනෙක්ගේම හිතේ තිබුණ මගේ ශරීරයට තිබුණ කෑදරකම විතරයි. ගෑණියෙක් ලෝකේ තනි වුණාම සිද්ධ වෙන්නේ මොනවද කියලා අයියට අමුතුවෙන් කියන්න ඕනේ නැහෙනි. ඒත් මුලින් ඉඳලම අයියා මට ලඟ උනේ උදව් කරන්නමයි. අයියාගේ අරමුණ උනේ ඇත්තටම දරුවගේ මගේ ආරක්ෂාව. අයියලා වගේ හිතන අය මේ සමාජේ හුඟක් අඩුයි. එහෙනම් අයියට පුළුවන් නම් ওই පර්ස් එකේ තියෙන පින්තූරේ මට දෙන්න. අයියව මතක් වෙන්න. ඒක මේ සල්ලි වලට වඩා මට හුඟක් වටිනවා. ඇත්තමයි. බබාට හොඳටම නිින්ද ගිහිල්ලා. දැන් හුඟක් නෑ වුණා. අපි යමු නිදාගන්න.
ලෙෆ්ටිනන්ට් ජයසූරිය එනවා. Good morning, sir. Good morning. ඉතින් මිසිස් රණසිංහ කොහොමද සපසනීප? අපි හොඳින් ඉන්නවා සර්. මහත්තයාගේ එක්ස්රේ රිපෝට්ස් බැලුවද සර්? ඔව්. කිසි වරදක් නැහැ. ඇඟ ඇතුලේ තිබුණු තුවාල සේරම සනීප වෙලා. රණසිංහ කකුල් දෙක නැති වුණා කියලා රණසිංහලා වගේ අය හමුදාවෙන් පැත්තකට දාන්නේ. රණසිංහ කැමති ඕනෙම ස්වයං රැකියාවක් කරන්න හමුදාවෙන් මුදලක් වෙන් කළා. තේරුණාද? කොහෙන්ද? මිසිස් රණසිංහ ඕකේ තියෙන ලී කියුල් ටික පුරවලා අදට මට ගෙනල්ලා දෙන්න. මම ඒක හෙඩ් ක්වාටර්ස් එවලා සල්ලි ටික පාස් කරලා දෙන්න. රණසිංහට ටික දවසක් චෙක් අප් වලට යන්න වෙයි. ඒක ඔයාගේ හිතට හොඳයිනේ? එහෙම නේද? ඔව් සර්. මං ජීප් එක දිගට මෙවන්න. බොහොම ස්තුතියි සර්. රණසිංහ කිසිම ප්‍රශ්නයක් අපිට නොකිය හංගගෙන ඉන්න එපා. ඕනේ වෙලාවක මට කියන්න. කැම්ප් එකට කෝල් කරන්න. මං උදව්වට සෝල්ජර්ස් ලෙවන්න. හරිනේ? බොහොම ස්තුතියි සර්. මිසිස් රණසිංහ. රණසිංහගේ මේ මාසේ පඩියත් ඔය ෆයිල් එක ඇතුලේ ඇති. රණසිංහ කිසිම වෙලාවක හිත කඩා වැටෙන්න දෙන්න එපා. කකුල් දෙකම නැති වුණත් ඇහැක් නැති වුණා. තමුන් අමතක කරන්න එපා කමාන්ඩෝ සෙබලෙක් විත්ති. අපේ ටාගට් එක හරි මිස්ටර් බොන්සෝ. නියම තැනට ඇවිල්ලා ඉන්නේ. අපි විශේෂ විමර්ශන බියුරෝවේ කවුද දෙන්නෙක් මේ පැත්තට එනවා? මේකම හොඳද කියලා බලන්න ඕන. කීයද මේක? 350ක් වෙනවා. නෝන නිසා 335 දාලා දෙන්න. කැමති නම් 300ට දෙන්න. කොහොම ඉන්න පොඩ්ඩක් නෝන. කොහොම ඉන්න. ඉවසිල්ලක් නැති හැටි එළිය වැටෙන්නත් ළඟයි. බිම්බෝම්බෙන් සූරිය බණ්ඩාර මහත්තයයි මේජර් ලංකාපුර මහත්තයයි දෙන්නම මැරුණා. ජීවත් වෙන්න වාසනාව තිබුණේ මට විතරයි සර්. හරියට හරි. අපේ විමර්ශනයේ අරමුණත් ඕකම තමයි. අපිට හොයාගන්න ඕනේ සූරිය බණ්ඩාර මහත්තයා ගමන් කරපු වාහනේ ඇතුලේ බෝම්බේ හයි කළේ කවුද කියලා. රණසිංහ එකට අපිට උදව් කරන්න ඕනේ. What? වාහනේ ඇතුලේ නෙමෙයිනේ බෝම්බේ පිපුරුවේ. ඒක බිම් බෝම්බයක් මිස්ටර්. ලෑන්ඩ් මයින් එකක්. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියත් ගාට ඉඳලා දුන්නේ ඔය උත්තරේම තමයි. ඒත් ඒක බොරුවක් ලෙෆ්ටිනන්ට්. බොරුවක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. බිම් බෝම්බේ පුපුරනවා ඇහෙන් දැකපු එකම මිනිහා මම. ඉතින් සර්ලා කොහොමද කියන්නේ පිපුරුනේ බිම් බෝම්බයක් නෙමෙයි කියලා? ඒක නොදන්නවා නම් දැනගන්න එක බොහොම හොඳයි. බිම් බෝම්බේ පිපිරෙන්න කලින් මිස්ටර් සූරිය බණ්ඩාර කාල බෝම්බයක් පිපිරෙව්වා. සූරිය බණ්ඩාර මහත්තයාගේ ප්‍රධාන අරමුණ උනේ හමුදා මෙවුන් සාර්ථකව අවසන් කරලා ජනතාව අතරේ කීර්තිමත් නමක් හදාගන්න. ඊට පස්සේ දේශපාලනයට එන්න. දේශපාලකයෝයි සූරිය බණ්ඩාර මහත්තයා අතරේ පොඩි කෝන්තරයක් ඇති වෙන ප්‍රධාන හේතුවක් උනේ ඒක. එතුමාව කුමන්ත්‍රණකාරී ලෙස ඝාතනය කරන්න ප්‍රධාන හේතුවක් උනේත් අන්නේ. මිස්ටර් අය වගේ සුරංගනා කතා තම තමන්ට වාසි වුණ විදිහට ඕන කෙනෙකුට මවා ගන්න පුළුවනි.
හමුදාව බෙදමින්න කරලා පටු දේශපාලන පරමාර්ථ ඉෂ්ට කරගන්න සමහරු අරාඳින බව අපි දන්නවා. ඒවා නීති විරෝධී වැඩ. කොටින්ම නීති විරෝධී වැඩ. ඇයි ලෙෆ්ටිනන්ට් මෙච්චර කලබල වෙන්නේ? අපි තාම ඉන්නේ විමර්ශන අවධියේ. ප්ලීස් සිට්. ෂට්. සූර්ය බණ්ඩාර කියන්නේ රටක් රාජ්‍යයක් වටන හමුදා නිලධාරියෙක්. ඔහුගේ අභිලාෂ මරණය පිළිබඳව හෙළිදරව් කරගන්නවට ලෙෆ්ටිනන්ට්ගේ විරුද්ධත්වයක් නැහැ නේ? නෑ කොහෙත්ම නෑ මිස්ටර් කොහෙත්ම නෑ. සර් එදා සූර්ය බණ්ඩාර මහත්තයාගේ බොඩිගාඩ් හැටියට ඉතින් මම මහත්තයා වාහනේට නැග්ගට පස්සේ ලංකාපුර මහත්තයත් ඒ වාහනේටම නැග්ගා. මම මගේ වෙපන් එකත් අරගෙන වාහනේ ෆුට්බෝඩ් එකට නැග්ගා. නැගලා මං වාහනේ එල්ලලා හිටියේ. මං ඉස්සරහා බලාගෙන හිටියේ. එක තැනකදී මං දැක්කා ඉස්සරහා රෝදේ බම්ප් වෙනවා. ඒකම මහා පස් ගොඩක් යටින් ගිනි ජාලාවක් බොතු වෙනවා. මගේ මට යාන්තම් මතකයි සර්. ඒක මහා පිපුරුම් හඬක් ආවා සර්. මම උඩින් ඉස්සි වෙලා පා වෙලා වගේ ගියා. එච්චරයි මට මතක. ඒ බිම්බෝම්බෙන් පස්සේ තමයි සර් මගේ මේ කකුල් දෙකයි ඇයි නැති වුණේ සර්. ඉතින් සර් පිපුරුනේ බිම්බෝම්බයක් කියන්නේ මගේ මේ නැති වෙච්ච කකුල් දෙක හොඳ සාක්කියක් සර්. ඕමින් තඩිසි වේගනත් එනවා දුවේ. අපි ඉක්මනට ඉස්පිරිතාලට යන්. තව ටිකයි දුවේ. පෙන් මොකද කාටද අසනීප? බස් එකෙන් බහිද්දි දුවගේ කකුල පෙරළුණා. දැන් ඇවිද ගන්නත් අමාරුයි. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. බය වෙන දෙයක් නෑ. මම පොඩි ක්‍රීම් එකක් ලියලා දෙන්න. උණු වතුරෙන් හොඳට තවලා දවස් දෙකක් විතර උදේටයි හවසටයි ගාපුවාම ඉදිමු ඉබෙම බහැලා යයි. සර් බැරිද දවස් දෙකක් විතර මගේ දරුවව මේ ඉස්පිරිතාලේ නවත්ත ගන්න? මගේ මහත්තයා හමුදාවේ උසස් නිලධාරියෙක් සර්. එයාව කොටි පැහැර ගත්තා. මහත්තයා හොයන්න මඩ කලපු යන ගමනේදී තමයි දුවගේ කකුල පෙරළුනේ. දැන් එයාට අමාරු නිසා මාත් එක්ක ඇවිදින්න අමාරුයි සර්. දුවව දවස් දෙක තුනක් මෙහෙ නතර කරගත්තොත් මට පුළුවනි මහත්තයා ගැන හොයලා බලලා එන්න. පින් සිද්ධ වෙයි සර්. අපිට පිහිට වෙන්න. නර්ස් බලන්න ඇඩ්මිනිස්ට්‍රේෂන් බුක් එකේ වුමන්ස් වෝඩ් වල ඉඩ තියනවද කියලා.
Are you from the Special Investigation Bureau? Yes, madam. Okay, then come. මිසිස් මදුමති වගේ මාත් එක්ක හොඳම සංගයා මිස්ටර් ලංකාපුර ගැන මොනවද හිතන්නේ? එයා ගැන මොකුත් සැකයක් තියෙනවා. ඔය කියන්න හදන්නේ මගේ මහත්තයා පාවිච්චි කරපු වාහනේට මිස්ටර් ලංකාපුර බෝම්බයක් අයි කළා කියලානේ? හරියට හරි. ඒත් එහෙම අපරාධයක් උනේ නැහැ කියලාද මිසස් මදුමති විශ්වාස කරන්නේ? මේච ලංකාපුර මේ වගේ අපරාධයක් කළා කියලා කියන්න මොනවද ඔයගොල්ලෝ ළඟ තියෙන සාක්ෂි? මේ වගේ කතා අහලා කිසිම තේරුමක් නැති ප්‍රශ්න වලට උත්තර දීලා මම දැන් හෙම්බත් වෙලා ඉන්නේ. අපේ ගාව සාක්ෂි තියෙනවා මිසස් මදුමති. මිසස් මදුමති මේක හොඳට ප්ලෑන් කරලා කරපු අපරාධයක්. අපි හොඳට ප්ලෑන් කරලා තියෙන්නේ අපරාධකාරයව අල්ලන්න. බොරු කියන්න එපා. බොරු කතා හදන්නත් එපා. මගේ මහත්තයා මරණ තමයි. ඒත් මේජ ලංකාපුර කියන්නේ අවංක නිලධාරියෙක්. මිනිමරුවෙක් නෙවෙයි. මේජ ලංකාපුර මගේ මහත්තයා මරන්න ප්ලෑන් කරා නම් එයත් ඒ වාහනේටම නගීද? ඒ බෝම්බෙම මැරුම් කයිද? මොනවද මේ කියන විකාර කතා? මගේ මහත්තයා මැරුණ හැටි හොයන්න ඕගලන්ට ඔය හැබෑ ඕන කමක්ද තියෙන්නේ? එහෙමත් නැත්නම් කැත දේශපාලන අරමුණක්ද? ඕගලන්ට ඕනේ කාගේ හරි බෙල්ල මිරිකලා කාගේ හරි බෙල්ලට තොණ්ඩුව දාන්න. එහෙම නේද? ඒ සෙල්ලම් මාත් එක්ක බෑ. මම සූර්ය බණ්ඩාරගේ වයිෆ්. අනිත් එක මාත් ගෑණියක්. මම වගේම මුළු ජීවිත කාලෙම හදවතින් අඬන ගෑණියක් තමයි මිසස් ලංකාපුර. මේජර් ලංකාපුරගේ වයිෆ්. සූරිය බණ්ඩාර මහතාගේ අභිරහස් මරණය ගැන කාරණා රාශියක් අපි එකතු කරගෙනයි තියෙන්නේ. විශ්වාස කරන්නටත් අමාරුයි සමහර සිද්ධ වෙලා තියෙන දේවල්. ඒ විතරක් නෙමෙයි. පෞගිය කාලේ රටේ විශාල භීෂණයක් සිද්ධ වුණා. ඔබතුමන්ලා දන්නවනේ භීෂණය ගැන හොඳ කතන්දර. ආන්නේ කතන්දරත් දැන් එළියට එනවා. සූර්ය බණ්ඩාර මහත්තයාගේ මරණය සිද්ධ වුණේ බිම් බෝම්බයකින් නෙමෙයි. ජීප් එක ඇතුලේ හයි කරපු බෝම්බයක් පිපිරීම. ඒක නිසා නොනවරේ මහත්වරණි අපට මාධ්‍ය විශාල ප්‍රචාරයක් අවශ්‍යයි. මේ අභිරහස් ඝාතනය ගැන සොයන්නට විශේෂ විමර්ශන බියුරෝවකුත් පිහිටෙයි. මේක කුමන්ත්‍රණකාරී මිනිමරුමක් කියලා කියන්නේ ඔබතුමාලා ළඟ තියෙන සාක්ෂි මොනවාද? මේ බෝම්බෙන් නොමැරී බේරුණේ එක සෝල්ජර් කෙනෙක් විතරයි. එතුමා අපිට විශේෂ ප්‍රකාශයක් කළා. මේ බෝම්බේ පිපුරුනේ ජීප් එක ඇතුළෙමයි කියලා. ඒ විතරක් නෙවෙයි අභාව ප්‍රාප්ත සූර්ය බණ්ඩාර මැතිතුමාගේ පාර්ශවයෙන් අපිට පොරොන්දුවක් වුණා මේ මිනිමරුවන් අල්ලන්න සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා.
මට තමුන් වහන්සලාගෙන් ඉතාම කාරුණික ඉල්ලීමක් කරන්න තියෙනවා. තමුන් වහන්සේලාගේ මාධ්‍ය තුලින් රටට මහජනතාවට කියන්න. සූරිය බණ්ඩාර ඝාතනය ගැන අප නොදන්නා තොරතුරු දන්න අය කින්වනම් ඒවා ඇවිත් අපට දන්වන්න කියලා. ඒක අපට කියන්න කියලා. කවුද උඹලා දෙන්නගෙන් කුකුල් හොරකමේ පැමිණිලි කාර්යය? මම ඉරාලහාමි. කවුද මේ කුකුල් හොරකම් කළේ? ඒකේ කුකුලෙක් නේ කිකිලියා. ඒකේ දවසට පිටර දෙකක් දානවා. අම්මපන් මේ ඉන්නේ මූ මගේ බෑනස හාල්ලට දාලා කිකිලව යාළු කරගෙන පස්සේ මලාගෙන කාලා සර්. සර් දවසට පිටර දෙකක් කිකිලි දැම්ම කියලා කියන්නේ තමුන්ට තියෙන සාක්ෂි මොනවද? නිකම් බොරු කියන්නේ පා මිනිස්සුયો. එහෙමනම් ඒ පිටර මෙච්චර ගණන්. සර්. ඇයි? මොකද? මට ඉන්ස්පෙක්ටර් මහත්තයා ටිකක් හම්බ වෙන්න පුළුවන්ද? ඌමනාව? මොකද්ද ඌමනාව? ඉන්ස්පෙක්ටර් මහත්තයා හම්බෙලා උදව්වක් ඉල්ල ගන්න තියෙනවා. මගේ මහත්තයා හමුදාවේ. පద్මා මහත්තයා හමුදාවේ? නෝනා ගම්පලත කොහෙද? නුවරඑළියේ හිල් හවුස් වත්තේ. පద్මා මේ නෝනාව දුවයිසි මහත්තයාට එක්ක යන්න. කවුරු හරි ගෑනු කෙනෙක් උදව්වක් ඉල්ලන් පොලිසියට ආවොත් ඌයිසි මහත්තයා එයාව කෙලින්ම එවන්නේ අපේ ගෙදරට. ආදෙන්න. අනිත් ඔක්කොම රාලහාමිලාගේ තනිකඩ නිවාසනේ. අන්න අරගොල්ලන්ගේ. අපේ මහත්තයා විතරයි බැඳපු කෙනෙකුට ඉන්නේ. අද නයිට් ඩියුටි. පව්. දැන් කොහේ හරි මුරපොලක මදුරුව තලනවා ඇති. දවස් ගානකට පස්සේ වතුර ටිකක් නාගත්තේ අදයි. අක්කලට පින් සිද්ධ වෙනවා මේ කරන උදව් වලට. මෙන්න විශේෂ නිවේදනය. පසුගිය සමයෙහි අකාලේ මරමුවට පත් වූ සෝරී බණ්ඩාර මහතාගේ මරණය සිදු වී ඇත්තේ සාහසික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකින් බව අනාවරණය වෙමින් තිබේ. මෙම අපරාධය සිදු කරන ලද පුද්ගලයන් කවුරුන්දැයි සොයා බැලීම සඳහා පිහිටුවන ලද විශේෂ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂක සොලමන් සහබන්දු මහතා මෙම කරුණු අනාවරණය කළේය. මේ පිළිබඳව තවත් තොරතුරු දන්නා ඕනෑම අයෙකුට පුද්ගලිකව පැමිණ තමන් දන්නා දේ ප්‍රකාශ කළ හැකි බව මෙම පුවත්පත් සාකච්ඡාවේදී සොලමන්ස් මහතා වැඩිදුරටත් පැවසුවේය. මේ විමලසේන අයියනේ. එන්න ඇවිත් වාඩි වෙන්න. මැච් එකට සෙට් වෙන ෂොට් එකකුත් දාගෙන ඇවිල්ලා වගේ. විමලේ අයියා. ඉල්ලමින් වාඩි වෙන්න. ෂේ. මොකද මේ විමලසේන අයියා අද හරියට අමුතු වෙලා? මොකක් හරි කරදරයක්ද? මට කිසි කරදරයක් නෑ. අපි පොලිස් කාර්යය. හොඳ ඉවත් තියෙන පොලිස් කාර්යය.
මට ලොකු සැකයක් තියෙනවා නංගි. සැකය? ඒ මොකක්ද? අද දවල් තමයි මට ඒ සැකය ඇති වුණේ. හැන්දෑවේ ඕෆ් වෙලා ක්ලබ් එකට ගිහිනු. මං කල්පනා කරුවේ ඒ සැකේ ගැන. නංගිගේ මහත්තයත් ගෙදර නැති වෙලාවේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් හානියක් වෙන දෙයක් මේ ගෙදර සිද්ධ වෙනවා නම් මං ඒකට කැමති නෑ. ඒකයි නංගි මං දැන් ආවේ. මට නම් තේරෙන්නේ විමලසන අයියා මේ මොනවද කියවන්නේ කියලා. මං කියලා දෙන්න. මට මෙන්න මේ ගෑනු කෙනත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? තමුන්ගේ මූණ අද දවල් දැකපු ගමන් මට මහා අමුත්තක් දැනුණා. හරියට පපුව ඇතුලේ විදුලි කෙටුවා වගේ. හැන්දෑ වරුවේ මං කල්පනා කළේ ඔහෙ කවුද කියලා අඳුනගන්න. ඔහෙ මට කිව්වේ පදිංචිය නුවර එළිය කියලා. ඒක පටියා. අපි එහෙ ඉන්න දවස්වල අයියා නෝරෙලි පොලිසිය ඉන්න නැතුව ඇති. මගේ මහත්තයා හමුදාවේනේ. ඉතින් අපි තනින් තන යන වෙලාවක අයියා කොහෙදි හරි මාව දකින්න ඇති. බොරු කියන්න එපා. මට තම්සේ හොඳට මතක තියෙනවා. හොඳට මතක තියෙනවා. මගේ ඇස් මට විශ්වාසයි. ඇයි ඔහොම කතා කරන්නේ? මේ මිනිස්සේ අමාරු වැටුණු කෙනෙක්. එයාගේ මිනිස්සයා කොටි අල්ලන් ගිහිල්ලා දරුවා ඉස්පිරිතාලෙලු. පච මේ ගෑණි කියන සේරම කතා පච. ඔය රෙකෝඩ් එක තමයි මෙයා හැමතැනම ගහන්නේ. මීට අවුරුදු 4කට ඉස්සෙල්ලා මං වැඩ කළේ මඩුකන්ද පොලිසියේ. පොලිසියට ටිකක් ඈතින් තිබුණා ගෙදර. ඒ ගෙදර ගෑණි පොලිසියයි හමුදාවේ කොල්ලෝ රැට ගෙදෙට්ට ගෙන්න ගන්නවයි කියලා ගමේ මිනිස්සුන්ගෙන් පොලිසියට පැමිණිලියා. ඒ පැමිණිලි විභාග කරන්න ගිය එක පොලිස් කාර්යයක් කොයි මම මේකේ තමයි ඒ ගෑණි. ගමේ මිනිස්සු මේකේ ගමනිත් පැන්නුවේ. ගෙදරට ගලුත් ගහලා. ඇත්තද මේ කියන්නේ? කතා කරපන්. කතා කරපන්. අය ඔබේ කඩේ පිටද? බල්ලි නගර නගර මොකද කරන්නේ? මොකද කරන්නේ? යන්න බල්ලි ආ තොපි එන්නේ මට අයිසරක් ගහන්නද? තොපියෝ මම වේසියක් තමයි යකෝ. මම වේසියක් තමයි. ඉතින් තොපිට දෙන රුදාව මොකද්ද? මන් දන්නවා අරක්කු බීගෙන ආවොත් තොර දෙන රුදාව මොකද්ද කියලා. තෝ තමයි මම වයින් කරලා ගෙන්න ගත්තේ. හිටපියා තොපේ යාල සේරකම රෙදි මම ගලවලා දානවා. හිටපියා මොනවද උඹ කරන්නේ? තොපේ රෙදි ගලවනවද මම? අයියා අම්මා මා දෝෂල කරනවා. මා බේරගන්න කවුරුත් නැද්ද දෙයියනේ. मैं पुलिस कारों बिगड़ बिला मारा गाला मगर तो मेरा माँ दोष लगा मैं इन्हें मुझे भाई माँ नहीं करे बात से मुझे रम बिगड़ने बिला मगे आदू गोप मीरला माँ नहीं करा मैं करा पुलिस ही आला चाव किया ने अरे ले मुट्रा मेरा हाथ में दिल्लो ने मत करा बुआ पर अरे दे मत पीट वेट दे ने
අපි හොඳට ස්ටඩි කරලා තියෙන මේ කේස් එක ගැන. මෙතන කුමන්ත්‍රණයක් තිබුණු බව පැහැදිලි. මේ කුමන්ත්‍රණය හොඳ සාක්ෂි වලින් ගොඩනගන්නයි අපි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ තාම සාක්ෂි හොයාගෙන නැහැ. හොයාගන්න ලැබෙනේකුත් නෑ. අපි එලවන්නේ සැකයක් පස්සේ. දැන් මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? ආණ්ඩුව පිහිටුවන්න මිස්ටර් රණබාහු ගොඩාක් සම්මාදන් වුණා. තිබුණු ආණ්ඩුව පෙරලන්නත් මිස්ටර් රණබාහුගේ පත්තරේ ගොඩක් සමාදන් වුණානේ. ඒක අපි දන්නවා. අපි ඉල්ලන්නේ එකම එක දෙයක්. මේ කතාව ජනතාව ඉදිරියට විශ්වාසනීය ආකාරයට ගෙනියන්න අපටත් සම්මාදම් වෙන්න කියලා. මෙයා හරියන්නේ අරයට කියමු. අන්න මැඩම් වෙන්න කිව්වා. අර ගෑණි කියලා තියෙන පට්ටපල් බොරුවක්. බලන්න. නෝරෙලිය පොලිසියෙන් එවපු ෆැක්ස් එක. නුවරඑළිය ඩිවිෂන් එකේම නැල්ලු ඒ කියන වත්තවත් ඔය කියන ඇඩ්‍රස් එකවත්. ඉතින් අපි කොහොමද ඉන්ක්වයරි එකක් කරන්නේ? හැබැයි මේ සිද්ධිය සම්බන්ධයෙන් මට ඩිසිප්ලිනරි ඇක්ෂන් ගන්නම වෙනවා. තමාට තිබුණා මේ තනත්තියට ආරක්ෂාව දෙන්න පොලිසිය ඇතුළෙන්. මේට්‍රන් කෙනෙක් ගෙනාවද? තමා එක කෙරුවේ නෑනේ. තමා පොලිසියේ නීති රීති උල්ලංඝනය කෙරුවා. ඒක නිසා මට තමාවයි අනිත් රාලාමිල 4 දෙනාවයි වෙනත් පොලිසියකට මාරු කරන්න. නැත්තම් මට මේ පොලිසිය හදාගන්න හම්බ වෙන්නේ නැහැ. මට සමා වෙන්න සර්. මගේ මහත්තයා මට සැලකුවේ ගෞරවයකින් නෙවෙයි. පහත් පෙළේ ගෑණියෙක් විදියට. දවසක් රැයක එයා ජීප් එකකින් ගෙදර ආවා. එදා හොඳටම බීලා හිටියේ. වෙනදා වගේ නෙමෙයි හැසිරීමත් හරිම වෙනස්. අතේ වීඩියෝ ටේප් පටියකුත් තිබුණා. ඒ ටේප් පටිය ඩෙක් එකට දාලා මහත්තයා පුංචි ළමෙක් වගේ අඬන්න පටන් ගත්තා. සූරිය බණ්ඩාර මහත්තයා මරන්න ජීප් එකට බෝම්බය ඇටුවේ එයා කියලා යඬුවේ. මොනා? ඔව් සර්. මම මේ කියන කතාව ඕන් තැනක දිහුරලා කියන්න පුළුවන්. ඇයි තමුන් මේ විත්තිය මීට කලින් හෙළිදරව් කළේ නැත්තේ? ඒ කෙලි කරා නම් ඉතින් මට මරුන් කන්න තමයි වෙන්නේ. ඇයි? ඇයි සර්ලට මතක නැද්ද? ඒ දවස්වල තිබුණ දේශපාලකතුමාගේ ඕඩර් පිට මිනිමරණ කල්ලිය 13 කල්ලිය කියලා. ඒකේ නායකයාත් මගේ මහත්තයානේ. එතකොට තමුන් අර ටේප් එකේ මොකද්ද දැක්කේ? මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කස. මගේ මහත්තයා ජීප් එකට බෝම්බේ හයි කරනවා. ජීප් එක ඈතට ගියා. ඒත් එක්කම පුපුරලා ජීප් එක කෑලි වලට කැඩලා ගිනි ගත්තා. තමුන්ටයි හදිස්සියෙම හිතුනේ ඇවිල්ලා මේ රහස එලි කරන්න. මං ටීවී එකෙන් දැක්කා. කොහෙදද? හෝටලේදී. අනුරාධපුර හෝටලේදී. තමුන් මොනවද අනුරාධපුරේ හෝටලයක කළේ? මගේ මහත්තයා මං ගැනවත් මගේ දරුවා ගැනවත් හැක් කරලා බලන්නේ නැහැ සර්. එයා ඉන්නේ කොහෙද කියලාවත් මන් දන්නේ නැහැ. එයා ඉන්නේ හැංගිලා සර්. මුළු රට පුරාම ගිහිල්ලා මන් දැන් කරන්නේ මගේ මහත්තයාව හොයන එක. එදා අනුරාධපුර කැම්ප් එකට ගිහිල්ලා එද්දි පැවුන් නිසා පුංචි හෝටලයක කාමරයක් කරන් නැවතුණා. පුදුම හිතෙන කතා නෑ මේ ගැන කියන්නේ. තමසට ඔය ගෑණි කියන කතා විශ්වාසද? අපි හොයන්න උත්සාහ කරන්නේ ඔය කාරණාව නේද සර්? අපිට තියෙන්නේ ඔය කතාව තවත් ඩිවෙලොප් කරන එක. එයා කියන හැම දෙයක්ම විශ්වාස කරලා ඒ ෆවුන්ඩේෂන් එක උඩ අපේ බිල්ඩිම ගන්න.
දැන් තමුන් කියපු කතා සේරම කට උත්තරයක් හැටියට දෙන්න තමුන් සූදානම්ද? මොකද බැරි? ඒත් ඒකෙන් මටයි මගේ දරුවට වෙන වාසිය මොකද්ද? සර්ලට නම් ඉතින් හැම දෙයක්ම ලැබෙයි. මාව ආයෙත් පාර්ට විසිවෙයි. අනේ ඔය පරණ කුණු ගොඩවල් අවුස්සල වැඩක් නෑ සර්. නෑ තමුන් කලබල වෙන්න ඕනේ නෑ. අපි තමුන්ව නොසලකා අරින්නේ නෑ. හොඳට සලකන. හැබැයි අපිට උදව් කරන්න ඕනේ. තමුන්ගේ මහත්තයාගේ නම මොකද්ද? එයාගේ පින්තූරයක් තියෙනවද? ගම්පලාත කොහෙද? මේ ඉන්නේ සමිනිහා 13 කල්ලියේ නායකයා. මාවයි මගේ දරුවවයි අතරමං කරපු පාහරය. ගම කුරුණෑගල. රෙජිමන්ට් එකක් අංකයක් උපන් ගමක් ගැන. අපි තොරතුරක් නොදන්න හමුදා සේවකයෙක් ගැන. අපි තොරතුරක් හොයාගන්නේ යුද හමුදා වැටුප් හා අධ්‍යක්ෂක මණ්ඩලයෙන්. ඒත් මේ කමල් පලියක්කාර කියන නමට යුද හමුදා වැටුප් ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ යුද හමුදාව තුල එහෙම කෙනෙක් නැහැ කියන එකයි. මේ තියන්නේ ඒ ගැන සහතික කරලා පනාගොඩ හමුදා කඳවුරෙන් අපට එපු ෆැක්ස් පණිවිඩය. පොඩ්ඩ නවත්තන්න. ඕකේ. ඔබලා කණ්ඩායමේ ප්‍රධානී හඳුනගන්න කැමතියි. අපට උදව්වක් අවශ්‍යයි. මං කැප්ටන් වික්‍රම. හෙලෝ. මගේ මොනවද කරන්න ඕනේ? හමුදාවේ අවසරය ඇතුව අපි හොයන පුද්ගලයෙක් මේ ඉන්නේ. කැප්ටන්ගේ රෙජිමන්ට් එකේ කවුරු හරි මෙයාව දැකලා තියෙනවද? මං දන්නවා සර් මෙයාව. හොඳට බලන්න මේ ඉන්නේ යාමද කියලා. මං හොඳට දන්නවා සර් මෙයාව. ජීසුමාන වෙනකන් ධම්මික වැඩ කරේ මාත් එක්ක සාලිය පුරන්නේ. මොකද්ද කිව්ව නම? මෙයා ධම්මික පිටිගල. අපේ රෙජිමෙන්ට් එකේ හිටපු දක්ෂ වෙඩික්කාරයෙක්. ඒ වගේම හොඳ සටන්කාරයෙක්. මං කිව්වේ බොරු නෙමෙයි කියලා දැන් සර්ලාට තේරෙනවනේ. මාව කසාද බදලා තියෙන එක නමකින්, රස්සාව කරලා තියෙන තව නමකින්. තව කොච්චර අපරාධ කරලා ඇද්ද ওই මිනිහා බොරු නම් වලින්? එල්ලුංගා සතේ මරින්නයි වටින්නේ සර්. සමන්ගේ ලෑස්ති නේද කට උත්තරයක් දෙන්න? ඒවා ඉතින් එහෙම කරන්න බෑ. ඕවා කරන්න ඉස්සෙල්ලා ඉතින් මටත් ඕන කරන දේවල් තියෙනවනේ. මොනවද ඕනේ? ඕන දෙයක් කිල්ලන්න. කියන්න. මගේ දුවට හොඳ ඉස්කෝලයක් ඕනේ. මටයි දුවටයි ජීවත් වෙන්න කොළඹින් හොඳ ගේකුත් ඕනේ. කාටත් අත නොපා ජීවත් වෙන්න අඩුම තරමේ ලක්ෂ 25ක්වත් ඕනේ. මොකද අරුන් හිරේ ගින් කවදේයිද කවුද දන්නේ? ඒවා ලැබෙනව නම් විතරයි
මට සර්ගේ වැඩේට සම්මාදම් වෙන්න පුළුවන්. ඔයාගේ දරුවගේ ආරක්ෂාවට විශේෂ වැඩ පිළිවෙලක් යොදවලා තියෙනවා. එන්න යන්. එන්නන්න. ඕගොල්ලන්ගේ ආරක්ෂාවට මේ කාමරේ තමයි අපි ඉන්නේ. මං යනවා. තෝ අපේ මැරුම් කන්න එපා. තෝ කරපු තක්කලි මිනිමැරුම් වැඩ ඔක්කොම අපි හොයාගෙනයි තියෙන්නේ. කුකු බබෙක් වගේ මගේ දිහා බලන්න එපා. තෝ අපිට ඇත්ත නොකියුවොත් මං තෝගේ බෙල්ල මෙරිකන්නේ තක්කාලි ගෙඩියක් වගේ. තෝ මොකද හොරනමකින් හමුදාවට රිංගුවේ? මට ඕන වුණා මං කසාද බඳපු ගෑණිගෙන් ගැලවෙන්න. ඒක යකින්නක්. ඒ හින්දා මං හමුදාවෙන් පැනලා ගියා. ගමෙනුත් අතුරුදන් වුණා. ඒත් මං හමුදාවට ආදරය කරා. ඒ හින්දා වෙනින් නමකින් මං හමුදාවට බැඳුණා. ඔබ පිළිගන්නවා ඔබ කසාද බැඳලායි කියලා? ඔව්. ඔබ පිළිගන්නවද උඹට දරුවෙකුත් ඉන්නවයි කියලා? ඔව්. එයාට ආදර කරපු කාලේ දීපු පින්තූරයක් මේක. ඔබ පිළිගන්නවා මේක ඔබ දීපු පින්තූරයක් කියලා? ඔව්. උඹ ළඟ තියෙනවද මේ ගෑණිගේ පින්තූරය? නෑ සර්. නෑ සර්. හෙට උදේට තොට අපි පෙන්නන්නම් තොගේ ගෑණි. දැන් අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දීපන්.
මොන අමාරුවකද මේ දාන්න හදන්නේ? අප්පා අමාරුයි දාන්න හොඳ නල්ල බබා. මූ පැල්ලන්න හදන්නේ. මූට පැල්ලන්න දෙන්න එපා. මූ අල්ලලා හිරේ දාන්න සර්. මූ අල්ලලා හිරේ දාන්න. ඔයාගේ අම්මා කියන්නේ ඇත්තක් නෙවෙයි නේද බබා? කියන්නේ මං ඔයාගේ තාත්තද? කියන්නේ තාත්තේ තාත්තේ මේ සේරම බොරු. මම මිනිවරලා නෑ දෙයියනේ. මං ඒ ගැණික මිනිහා කියනවා නම් කො අපේ කසාද සාතිගේ. කොහෙද අපි පදින්නේ? කොළඹයාගේ උප්පැන්නේ. සාක්කි හදන හැටි විතරක් නෙමේ පරයෝ ඒව වමාරන හැටිත් අපි දන්නවා. උඹ කැමතිද මේ අම්මා තාත්තා ලස්සන නංගි සමුහ ඝාතනකින් පරලෝ යනවට? සොහොන් නැතුව පන පිටින් ටයර් උඩ පිච්චෙනවට? අපි කියන දෙයට කැමති යම් පුතා. නැත්තම් බාමාරුවට එන. මේ බලපන්. මෙතන රුපියල් ලක්ෂ 50ක් තියෙනවා. මේ වගේ chance එකක් ඔබට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. පුතාවයි පවුලේ කට්ටිය වුණා පිට රටකට යවන්න අපි ලෑස්ති. මේ බලපන්. ඕස්ට්‍රේලියාවට ගින් හරි කමක් නැහැ. සමන්ගිගේ කටුතර හැම කාරණාවම සත්‍යයක් කියලා දුරුම් ප්‍රකාශයක් දීපන්. මට බෑ. බලත්තු බලත්තු. කරපු නැති වැරදි වලට බල්ලෙක් වගේ කුටි කෑව ඇති. මාත් එස්සෙත්කාරයෙක්. පිරිමිකමක් තියෙනවා නම් තලපන් මගේ මහන්තු. තලනවා ඉස්සේ.
ඒ ගැන ඔච්චර දුරට හිතන්ට එපා මිස්ටර් රණබහු. අපටත් සපෝට් එකක් දෙන්නකෝ. මට තේරෙනවා. ඒත් ඔය ගෑණි කියන පට්ටපල් බොරු පත්තරේ දාලා මුළු රටම ගිනි තියන්න කියලාද මට කියන්නේ. ඒක නම් කොහොමදවත් කරන්න බෑ. අපි ගෑණිවයි කොල්ලවයි උසාවියට ඉදිරිපත් කරනවා. සමංගි අපිට දුන්න දිවුරුම් ප්‍රකාශයත් අපි උසාවියට ඉදිරිපත් කරනවා. එතකොට මේව පත්තරේ පළ කරන්න සිද්ධ වෙනව නේද මිස්ටර් රණබහු? ඒක එදාට බලාගමු. අපිටත් ආරංචි දිවුරුම් ප්‍රකාශ ගත්ත හැටි. අන්න ගෑණිගේ බඩට දරුවෙකුත් ඇවිල්ලාලු. කවුද ඒ දරුවගේ තාත්තා? තමුන්නාසද? දරුවා කාගේද කියලා ඒ ගෑණිගෙන් අහගෙන ඒකටත් දිවුරුම් ප්‍රකාශයක් ගත්තොත් හොඳයි. සූර්ය වණ්ඩාරගේ මිනිමරුව අල්ලාගනි මුළු රටම කැළඹූ මිනිමරුව අල්ලාගනි. මහත්තයා ගන්න පත්‍රේ හැම දෙයක්ම තියෙනවා මේකේ. හොට් නිවුස් අලුත් නිවුස් එකක් තියෙනවා මහත්තයා. සූර්ය වණ්ඩාරගේ මිනිමරුව අල්ලාගනි. මුළු රටම අල්ලාගන්න බැරි වෙච්ච මිනිමරුව අල්ලාගනි. මාධ්‍යවේදී ලක්ෂ්මන්ට වෙඩි තිබ්බේ මගේ මහත්තයා. සිය බින්ද පැමිණිලි කුඩුවේ සිට හඬා වැටමින් කියයි. මුළු රටම අඤ්ඤ කොරස්. පත්තරේ හොට් නිවුස් ලොකුතුමේ යාට පිස්සුද මේ මොකද මේ වෙච්ච ඉඳාක අදියටද අනේ දුවට අපි ඉන්නවනේ දුවේ මොන වෙලක්ද මේ කරගන්න හදන්නේ මං කියන දේ අහපත් දුවේ අනේ අපිට ගින්දර දෙන්න එපා මගේ රත්තරන් දුවේ තියෙන දේවල් පොදුවට ගින්දර දෙන්න එපා දුවේ මෙම අභිරහස් ඝාතනයේ කරුණු සියල්ල අනාවරණය කරනු ලබන්නේ සමංගි රණසිංහ නැමැති කාන්තාවකි. සිය සැමියා වන කමල් පලිහක්කාර නැමැත්තා දේශපාලඥයන්ගේ අනුදැනුම හා අනුබලය මත බිහිසුණු මිනිස් ඝාතන රැසක් පසුගිය කාලයේදී සිදු කරන ලදැයි එම කාන්තාව විනිසුරුතුමා ඉදිරියේ හඬා වැළපෙමින් කීවාය. ඒ සඳහා සිය සැමියාට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවූ බවත් මෙහිදී ඇය අනාවරණය කළාය. ස්වාමීනි, රජයේ පාර්ශ්වයෙන් අදත් මා පෙනී සිටිනවා.
3 වෙනි දිනටත් මේ සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කරන්න මා ඔබෙන් අවසර පතනවා. මේ විත්තිකරු ඔබේ සැමියා කියලා කියන්න. දරුවාගේ පියා මේ විත්තිකරු කියලා කියන්න මොනවද ඔබ ළඟ තියෙන සාක්ෂි? විවාහ? උපැන්න සහතික වගේ දේවල්? මේකේ ඔක්කොම තියනවා සර්. මගේ කමල්ගේ දරුවාගේ සේරම විස්තර තියෙනවා. ප්‍රබල දේශපාලඥයාගේ ඥාතියා අනියන් සම්බන්ධකම් පැවැත් වූ රූපරාජිනියක් පැහැරගෙන ගොස් ඇයට අතවර කොට ඉතා අමානුෂික ආකාරයට ඝාතනය සැමියා වන කමල් පලිහක්කාර විසින් බව තුන්වැනි දිනටත් සාක්ෂි දෙමින් සමන්ගේ රණසිංහ මහත්මිය ප්‍රකාශ කළා. සර් මුදගේම මේකම කැරකිලා ආණ්ඩුව පිටින් යන්න. Ayo, topo lo tagan. Nabala. මුදාවේ ලොක්කට ගේම දුන්න පරබල්ලෝ මොනවා කියන්න නරකයි වර යන්න. හරි බොස්. ඒවා ගිනි තියලා කුඩු කරලා දාන්න ඕනේ. අඩෝ.